සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ දීඝනිකායට අයත් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පරිවර්තන කටයුතු ආරම්භ කිරීම සඳහායි. අදත් වෙනදා මෙන්ම මේ හිම කටයුත්තක් සඳහාම අපව පොළඹවන අප උත්සුක කරන නම කියන්නට අවසරයි. අතිපූජනීය අඩව්වේ අනුමුදස්සේ නායක මාහිමිපාණන් වහන්සේගේ උත්තම ගුණය සිහිපත් කරමින්ම අද දවසේදී අපි සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පින්තුනි අපි කායානුපස්සනාවට අයිති කොටස් ඒ වගේම වේදනානුපස්සනාවට අදාළ පරිවර්තන, චිත්තානුපස්සනාවට අදාළ පරිවර්තන සහ ධම්මානුපස්සනාවට අදාළ පරිවර්තනය කිරීමේ කටයුතු සිදු කරගෙන ආවා. ඉතින් අද දවසේදී ධම්මානුපස්සනාවේ අවසාන කොටස සත්‍යපබ්බයට අදාළව අපි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සත්‍ය තුනක් පිළිබඳව පරිවර්තනය කිරීම කරා. ඉතින් අද දවසේදී අපිට එදින තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තමයි අද දවසේදී අපිට පරිවර්තනය කිරීම සඳහා යෙදින තියෙන්නේ. ඒ නිසා අද දවසේදී අපි උත්සාහයක් දරනවා මේ සූත්‍ර දේශනාව අද මෙතකින් හමාර කරන්නට. ඉතින් ඒ නිසා අද මේ සූත්‍ර දේශනාව ආරම්භ කරමු. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි. නැත්නම් මේක මාර්ගය පිළිබඳව සත්‍යනේ. මේ පිළිබඳව පරිවර්තනය කිරීමේ කටයුත්ත අපි මේ අවස්ථාවේදී සිද්ධ කරමු. හොඳයි. අපි මුලින්ම සූත්‍රය කියවගෙන ඉමු. කතමං අංක 28 යටතේ කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මම හිතනවා ඔබට කියව ගන්න පුළුවන්. අය මේ කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඔන්න ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. අපි ඕක පරිවර්තනය කරගනිමුනේ. දැන් පින්වතුන් දන්නවා භික්ඛවේ කියලා සඳහන් වුණාට පස්සේ අපි ඒක මූලට ආමන්ත්‍රණය කරන අපි කියනක පාලි භාෂාවේ ආලපන විභක්තිය නැත්නම් ආමන්ත්‍රණය කරනවා කියන අදහසනේ. භික්ඛවේ මහණෙනි කියලා මුලට ගන්නවා. භික්ඛවේ මහණෙනි කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භික්ඛවේ මහණෙනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. දුක්ඛ කියන්නේ දුකටනේ, නිරෝධ කියන්නේ නිරුද්ධ වීම, ගාමිනී කියන්නේ පිනිස පවතිනවා කියන එකනේ. පටිපදා කියන්නේ ප්‍රතිපදාව නම් වූ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන වචනේම ඒ ඔක්කොම එකට එකතු කරලා අපි ගනිමු එක අදහසක්. දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ. මහණෙනි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ. එතකොට මේක දුක නිරුද්ධ මේ ප්‍රතිපදාව සකස් වෙලා තියෙන්නේ මොකද්ද? කුමක් සඳහාද? දුක නිරුද්ධ වීම පිණිසනේ. එහෙනම් මේ අපිට පෙන්වන්නේ මොකද්ද? ප්‍රතිපදාව, මාර්ගය. ඔන්න දැන් එහෙනම් මේ පෙන්වලා දෙන්නේ මොකද්ද? මාර්ග සත්‍යය. මහණෙනි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යං ආර්ය සත්‍ය නැත්නම් උතුම් සත්‍ය. ආර්ය කියන්නේ උතුම්නේ. උතුම් සත්‍ය කතමංච කියන කවරේද යත්. කවරේද යත්. සාමාන්‍ය අදහස මහණෙනි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ
උතුම් සත්‍ය කවරේද යත්. අද නම් අපි කීප දෙනෙකුට මේ මතක් කරනවා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පරිවර්තනය කරන්න සම්බන්ධ වෙමු කියන. ඒක ගොඩක් වටිනවා. අපි ගොඩක් සතුටු වෙනවා එහෙම සම්බන්ධ වුණොත්. මොකද දැන් සම්පූර්ණ දීඝනිකායේ දිග සූත්‍රයක් නේ මහා සතිපට්ඨාන සූත්‍රය. මේක අපිට පුළුවන් හැටියට පුළුවන් තරම් සාධාරණීෂ්ඨ කරමින් පරිවර්තනය කිරීමේ කටයුත්ත කෙරෙනවා. ඉතින් මම හිතන්නේ මේ පරිවර්තනය වීම වගේම පින්වත් ඔබට අපේ ලොකු සාමිනහන්සේගේ දේශනා ගණනාවක් තව ඉදිරියටත් පැවැත්වෙනවා. දීඝනිකායට අදාළව ඒ දේශනාවන් වලට අනතුරුව ඒ සියලු දේශනාවන් අපිට මම හිතන්නේ පොතක් හැටියට එළි දක්වන්න අවස්ථාව ලැබෙනවා කියලා මතක් කරා. ඉතින් එතෙන්දී අපිට මේ පරිවර්තනය කරලා තියාගත්තට පස්සේ ඒව පරිහරණය කරද්දී විශාල උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේවා ටික ටික අපිට පුළුවන් හැටියට ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අයමේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. අන්න එතකොට අයමේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. අයං මේ ඒව කියන්නේ මෙයම අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. සාමාන්‍යයෙන් අදහස ගන්න මොකද්ද? මේ උතුම් අංග 8න් යුත් මාර්ගයමය එමයි ගන්නෙ. අය මේව කියන වචනේ අයං ඒව මෙයම කියන අදහස. අරියෝ කියන්නේ උතුම් අට්ටාංගිකෝ අංග 8කින් යුක්ත මග්ගෝ මාර්ගයයි. ඔක අපි වාක්‍යයක් හැටියට ගන්නේ අය මේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ කොහොමද ගන්නෙ? මේ උතුම් අංග 8න් යුතු මාර්ගයම ය. දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියන උතුම් ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ උතුම් අංග 8කින් යුත් මාර්ගයමයි. නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ කවරේද යන්? මොන දැන් ආර්ය අෂ්ටාංගික මාර්ග 8ක් තියෙනෝනේ මාර්ග එකයි තියෙන්නේ. අය මේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. මාර්ග දෙකක් තියෙනවද? නෑ. මාර්ග 3ක්, මාර්ග 10ක්, 100ක් නෑ. එකයි. අර පාරිභාෂාවේ මග්ගෝ මග්ගා. ඒක වචනේ නම් එකයි. එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එකයි. මාර්ග එකයි. ඉතින් මාර්ග දෙකක් නෑ. හැබැයි ඒකේ අංග තියෙනවා. එක මාර්ගෙ දැන් අපි හිතමු දකුණු අත. දකුණු අත කිව්වට පස්සේ දකුණු අත දෙක ගොඩක් නෑනේ දකුණු අත එකයි නේ. හැබැයි ඒකේ ඇඟිලි මහා පැටගිල්ල, දබර ගිල්ල, මැද ගිල්ල, වෙද ගිල්ල, සුල ගිල්ල ඔය විදිහට අපි හඳුනන තියෙනවානේ මොනවාද? ඒකේ දකුණු අතේ ඇඟිලි පහක් තියෙනවා. අන්න ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය එකයි. මාර්ග එකයි. අන්නේ අංග 8කින් යුක්ත මාර්ග එකේ මොනවද තියෙන්නේ? අංග 8 සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි දැක්ම. සම්මා දිට්ඨි කියන්නේ සම්මා කියන්නේ යහපත්. මනා නිවැරදි නේද? නිවැරදි දැක්ම. මිච්ඡා දිට්ඨි කියන්නේ වැරදි දැක්ම. මිත්‍යා දැක්ම. සම්මා කියන්නේ නිවැරදි. මනා දැක්ම. නිවැරදි දැක්ම. සම්මා සංකප්පෝ කියලා කියන්නේ නිවැරදි සිතුවිල්ල. සංකප්පෝ නිවැරදි සිතුවිල්ල. සම්මා වාචා එහෙනම් සම්මා වාචා කියන්නේ නිවැරදි වචනය. නිවැරදි වචනය. සම්මා කම්මන්ත නිවැරදි කර්මාන්ත නැත්නම් නිවැරදි ක්‍රියාව. මෙතන නිවැරදි ක්‍රියාව නැත්නම් නිවැරදි කර්මාන්තය. සම්මා ආජීවෝ සම්මා කියන්නේ මන නැත්නම් නිවැරදි. ආජීව කියන්නේ ජීවිකාව. ජීවත් වීම. නිවැරදි ජීවිකාව. නිවැරදි ජීවත් වීම මොකක්ද කියන්නේ? අපි ඉස්සරහට බලමු. ඊළඟ එක සම්මා වායාමෝ
නිවැරදි වෑයම, නිවැරදි උත්සාහය, නිවැරදි උත්සාහය, නිවැරදි වෑයම. සම්මා සති නිවැරදි සිහිය. සති කියන්නේ සිහිය. ඊට 8 සම්මා සමාධි. සිත නිවැරදිසේ එකඟ කිරීම. නැත්නම් නිවැරදිසේ සිත එකඟ කිරීම. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8. මහණෙනි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් උතුම් සත්‍ය කවරේදය? මේ උතුම් අංග 8න් යුත් මාර්ගයමය. නැත්නම් මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. සේයති ඉදං ඒ කවරේද? සේයති ඉදං කියන වචනේ කියුනේ නැතු දන්නේ. ඒ කවරේද? මේ මාර්ගය මොකද්ද කියලා හඳුනනවා. නිවැරදි දැක්ම, නිවැරදි සිතවිල්ල, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව නැත්නම් නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය නැත්නම් නිවැරදි වෑයම, නිවැරදි සිහිය, සිත නිවැරදිසේ එකඟ කර ගැනීම නැත්නම් නිවැරදිසේ සිත එකඟ කර ගැනීම. ඔන්න අංග 8යි. මාර්ගයටයි එක මාර්ගයේ අංග 8ක් ගැන කතා කරනවා. හොඳයි. අපි දෙවෙනි පේළියට යමු. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. අපි පළවෙනි පේළිය ඔක්කොම එකට ගමු. කතමාච භික්කවේ සම්මා දිට්ඨි කියන එක අපි බලමු. දැන් අපි දන්නවා භික්කවේ මූලට මහණෙනි කතමාච සම්මා දිට්ඨි. මහණෙනි නිවැරදි සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි දැක්මනේ. මහණෙනි නිවැරදි දැක්ම යනු කවරේද? මොකද්ද කියලා මහණෙනි නිවැරදි දැක්ම යනු කොමක්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගලා ඊට අදාළ උත්තරේ කියලා දෙනවනේ. දුක්ඛේ යංකෝ භික්කවේ දුක්ඛී ඥානං සමුදය ඥානං. ඒක අපි ගන්නවා මෙන්න මෙහෙම. යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං. ඒකේ යංකෝ භික්කවේ කියන එකේ භික්කවේ මහණෙනි මුලට ගන්නවා. මහණෙනි දුක්ඛේ කියන්නේ දුක්ඛෙහි යම් නුවණක්. අර යංකෝ කියන එකෙන් ගත්තේ හිමයි. මහණෙනි දුක්ඛෙහි යම් නුවණක්. නුවණ තමයි ප්‍රධාන. නුවණ කියන්නේ ප්‍රඥාවටනේ. යහපත් දැක්මනේ. යම් නුවණ දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ සමුදය ඥානං කියලා කියන්නේ දුක හට ගැනීමෙහි නුවණ. දුක්ඛ සමුදය කියන්නේ දුක හට ගැනීමෙහි නුවණ. මහණෙනි දුකෙහි යම් නුවණ දුක හට ගැනීමෙහි නුවණ දුක්ඛ නිරෝධේ ඥානං දුක නිරුද්ධ වීමෙහි නුවණක්. ඊළඟට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවෙහි යම් නුවණක් වේද. දුක්ඛ නිරෝධගාමිනී ගාමිනියා පටිපදාය ඥානං කියන්නේ මොකද? දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවෙහි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවෙහි යම් නුවණක් වේද අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. ඒකේ මහණෙනි මේ නිවැරදි දැක්මයයි කියනු ලැබේ. මහණෙනි මේකට තමයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. මේකට තමයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. අපි මුලින් ඉඳලා ගත්තට පස්සේ කතමාච භික්කවේ සම්මාදිට්ඨි යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි.
සරලව කිව්වොත් මහණෙනි නිවැරදි දැක්ම යනු කවරේද? මහණෙනි දුකෙහි යම් නුවණක්, දුක හට ගැනීමෙහි නුවණක්, දුක නිරුද්ධ වීමෙහි නුවණක්, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවේ යම් නුවණක් වේද? මහණෙනි මේ නිවැරදි දැක්ම යයි කියනු ලැබේ. මෙන්න මේකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. නැත්නම් නිවැරදි දැක්ම කියලා කියන්නේ. හොඳයි. අපිට කොටස් දෙකක් කියපු නිසා කැමැත්තෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඇත්තම අවස්ථාව දෙන්න පුළුවන්. එහෙමතිනම් අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි, තිරුවන් සරණයි. කතමංච භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං මහණෙනි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ උතුම් සත්‍ය කවරේද යත් අයමේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ මේ උතුම් අංග 8න් යුතු මාර්ගයමය සේයතිදං එය කවරේද යත් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි නිවැරදි දැක්ම නිවැරදි සිතිවිල්ල නිවැරදි වචන නිවැරදි ක්‍රියාව නිවැරදි ජීවිකාව නිවැරදි උත්සාහය නිවැරදි සිහිය නිවැරදිසේ සිත එකඟ කිරීම කතමාච භික්කවේ සම්මා දිට්ඨි මහණෙනි නිවැරදි දැක්ම යනු කවරේද යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං මහණෙනි දුකෙහි යම් නුවණක් දුක හට ගැනීමෙහි නුවණක් දුක නිරුද්ධ වීමෙහි නුවණක් දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවෙහි යම් නුවණක් වේද අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි මහණෙනි මෙය නිවැරදි දැක්මයයි කියනු ලැබේ අවසරයි ස්වාමීන් වහන්සේ වන්දනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. අතරම ගොඩාක් මේ නිවැරදි විදියටම පරිවර්තනය සිද්ධ වුණා. ඒ විදියටම අවශ්‍ය වෙන විදියට. ඉතින් කොච්චර වටිනවද මොකද අපි මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම මේ හැම වචනයක්ම ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවකින් නිකුත් වෙච්ච මේ සංසාරේ ඇලිලා ගැලිලා වාසය කරන අපිට ඥානෙ පැද්දවීම පිණිස සිතීම විමසීම වර්ධනය කිරීම පිණිස හදවතේ තමාත් වෙච්ච තමාගේ හදවතකින් යුක්තව දේශනා කරන්නට දෙච්ච උතුම් දේශනාවන්. ඉතින් ඒ නිසා මෙවන් මාගදී භාෂාවෙන් අපිට කියලා දුන්න මේ දේශනාවන් අපිට අපේ භාෂාවෙන් යම් තරමක සාධාරණත්වයකින් මේ මට්ටමකට කියා ගන්න ලැබෙනවා කියලා කියන්නේ අපි මේ ජීවිතේ ලබන තාම වටිනා අවස්ථාවක් නිසා අපි මේකට මුලින් සම්බන්ධ වෙමු අනිත් පින්වත් හැමෝම දෙන ඊළඟ සත්‍යයට යමු ඊළඟ කාරණය කතමෝච වික්කවේ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. ඒක ටිකයි තියෙන්නේ. එතකොට ඒකේ අදහස තමයි අපි දන්න කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. සම්මා සංකප්ප කියන්නේ නිවැරදි සංකල්පනාව නැත්නම් නිවැරදි සිතුවිල්ලනේ. ඒකේ තියෙනවා භික්ඛවේ අපි ඒකෙන් ගන්න භික්ඛවේ කියලා මහා කල්පනාව නැත්නම් නිවැරදි සිතුවිල්ල යන කුමක්ද? නිවැරදි සිතුවිල්ල කියන්නේ මොකක්ද කියලා කුමක්ද කියලා සඳහන් කරනවා. ඒ කියනවා නෙක්ඛම්ම සංකප්පෝ. නෙක්ඛම්ම කියලා කියන්නේ නෙක්ඛම්ම කියන්නේ කෙලෙසුන් දුරු කිරීමේ අදහස සංකල්පනාව. නෙක්ඛම්ම කියන්නේ නික්මනවා කියන එක. නැත්නම් කෙලෙසුන් දුරු කිරීමේ සංකල්පය. අව්‍යාපාද ව්‍යාපාද රහිත බවට කියන අව්‍යාපාද සංකප්පෝ කියන්නේ සංකල්පනාව.
ඒ කියන්නේ ව්‍යාපාද රහිත සංකල්පනාව. ව්‍යාපාද රහිත සංකල්පනාව. ව්‍යාපාද රහිත සංකල්පනාව. අව්‍යාපාද කියන්නේ ව්‍යාපාද රහිතයි කියන එක. ව්‍යාපාද නැහැ. ව්‍යාපාද රහිත සංකල්පනාව. අවිහිංසා සංකප්පෝ. අවිහිංසා කියන්නේ හිංසා නැහැ. හිංසා නොමැති සංකල්පනාව. නැත්නම් හිංසාවෙන් තොර සංකල්පනාව. මේකට කියනවා අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. ලේසියිනේ. මහණෙනි මෙය සම්මා නැත්නම් සම්මා සංකප්පෝ කියන්නේ නිවැරදි සිතුවිල්ල, නිවැරදි සංකල්පනාවයි. නිවැරදි සංකල්පනාවයි කියලා කියනවා. කතමෝංච භික්ඛවේ සම්මා සංකප්පෝ, නික්කම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. සම්මා නෙක්ඛම්ම කියන්නේ මේ නිදහස් වීමනේ. නෙක්ඛම්මය කියලා අපි කියන්නේ නේද? අන්න එහෙම කල්පනා කරනනේ. ඊට පස්සේ නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද නෑ. ව්‍යාපාද රහිත සංකල්පන. නැත්නම් සිතුවිලි. අවිහිංසා හිංසා කියන්නේ හිංසා කරන විහිංසා කියන්නේ වලසේ හිංසා කරන අයන්න දෙයක් පස්සේ හිංසා රහිතයි සංකල්පෝ හිංසාවෙන් තොරයි. සංකප්පෝ කියන්නේ සංකල්පනාව, කල්පනා කිරීම, හිතනවා, කල්පනා කරනවා. වැළකීමේ සංකල්පයන්. අයං උච්චති භික්ඛවේ සම්මා මහණෙනි මේ නිවැරදි කල්පනාව නැත්නම් සිතුවිල්ලයි. හොඳයි අපි තව එකක් බලමු. ඊළඟට සම්මා කතමාංච භික්ඛවේ සම්මා වාචා. කතමාංච භික්ඛවේ සම්මා වාචා. මහණෙනි සම්මා වාචා නිවැරදි වචනය යනු කුමක්ද? සම්මා වාචා කියන්නේ නිවැරදි වචනය කියලා කියන්නේ මොකක්ද? නැත්නම් කවරේද? මුසාවාදා වේරමණී. මුසාවාදා වේරමණී කියන්නේ බොරු කීමෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීලා ඉන්නව නෙවෙයි. බොරු කීමෙන් වැළකීලා වෙන්නේ නෑ ඒක. පිසුනා වාචා කියන්නේ පිසුනාය වාචාව වේරමණී. පිසුණු බස් කියලා කියන්නේ මොනවද? කේලම් කියනවා දෙපැත්තම කොටවන ගතිය නේද? කේලම් කීමෙන් වැළක්ම නැත්නම් වැළකීම. කේලම් කීමෙන් වැළකීම. පරුසාය වාචාය වේරමණී. පරුෂ වචන කීමෙන් පරුෂ කියලා කියන්නේ මොනවද? රළු පරළු හිත් බිඳෙන තද කර්කශ වචන. පරුෂ වචන කීමෙන් වැළකීමයි. සම්පප්පලාපා වේරමණී. තමන්ටත් අවදගත් අනිත් කෙනාටත් අවදගත් ඉන්න තැනටත් අවදගත් මෙලවට අවදගත් පරලොවට අවදගත් නිවන පිණිස නොපවතින හිස් වචන රාජකතා චෝර කතා ඔය විදිහට අර දෙතිස් කතාවක් දීලා තියෙනනේ ඒව කෙරෙන්නේ නැහැ. හිස් වචන කීමෙන් වැළකීමයි. අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. අයං උච්චති භික්ඛවේ මහණෙනි මෙය මොකද්ද? නිවැරදි වචනයයි කියනු ලැබේ. මහණෙනි මෙන්න මේකට තමයි නිවැරදි වචනය කියලා කියන්නේ. මහණෙනි මේක නිවැරදි වචනය. අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේක ආපහු බලමු.
කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. මහණෙනි නිවැරදි වචනය යනු කුමක්ද? බොරු කීමෙන් වැළකෙනවා, එලම් කීමෙන් වැළකෙනවා, පරුෂ වචනයෙන් වැළකෙනවා, හිස් වචන කියන එකෙන් වැළකෙනවා. මහණෙනි මෙන්න මේක තමයි මේ වනාහි නිවැරදි වචනය කියනු ලැබේ. ඊළඟ කෙනාට තා එකක් කියලා මේ දෙමු. එතකොට ඒක පොඩි කොටස් ටිකක් නේ තියෙන්නේ. කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්කවේ සම්මා කම්මන්තෝ. දේශේනේ. ඔව්. මොකද්ද? මහණෙනි කියලා අපි මුලට ගන්නවා. කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ මහණෙනි නිවැරදි කර්ම. ඔය කර්මය කුමක්ද නැත්නම් නිවැරදි කර්මාන්තය කුමක්ද නැත්නම් කවරේද කියලා ලියන්න පුළුවන් ටිකක් ලස්සනයි. කවරේද? පානාතිපාතා වේරමණී. පානාතිපාතා වේරමණී කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම. වැළකී සිටීම නෙමෙයි ඈ. වැළකීලා ඉන්නවා කියන එකට වැළකීම. වැළකීලා අදින්නා දානා වේද. අදින්න කියන නොදුන් දේ දාන ආදාන ගැනීම. නොදුන් දෙය ගැනීමෙන් වෙන්වීම කාමේසු මිච්ඡාචාරා වේරමණී. කාමේසු කියන්නේ කාමයන්හි මිච්ඡාචාරා වේරමණී මිච්ඡාචාර කියන්නේ වැරදි හැසිරීම. චාරා කාමයන්හි වැරදි හැසිරීමෙන් වේරමණී කියනවා වෙන්වීම. අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. අයං උච්චති භික්ඛවේ මහණෙනි අයං උච්චති සම්මා කම්මන්තෝ. මහණෙනි මෙය නිවැරදි කර්මාන්තයයි කියනු ලැබේ. මහණෙනි මෙය නිවැරදි කර්මාන්තයයි කියනු ලැබේ. අපි ආයි ගත්තොතින් කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. මහණෙනි නිවැරදි කර්මාන්තයේ කවරේද? නැත්නම් නිවැරදි කර්මය මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම, නොදුන් දෙය ගැනීමෙන් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම මහණෙනි මෙය නිවැරදි කර්මාන්තය යයි කියනු ලැබේ. හොඳයි අපි එක පොඩි කියලා හිතුණා. ඊළඟ එකත් පොඩ්ඩක් උඩහට ගනිමු. එකත් පොඩි කොටස කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ කියන එක. කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති. අයං උච්චති භික්ඛවේ සම්මා ආජීවෝ. කොහොමද කියන්නේ? කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති. අයං උච්චති භික්ඛවේ සම්මා ආජීවෝ. කොහොමද කියන්නේ ඒක? මහණෙනි නිවැරදි ජීවිකාව කවරේද? කතමොච්ච භික්ඛවේ සම්මා ජීවෝ කියන්නේ මහණෙනි නිවැරදි ජීවිකාව කවරේද? එහෙමයි අපි ගන්නෙ. නිවැරදි ජීවිකාව. ඒක ලේසියිනේ. ඔන්න බලන්න කියලා තියෙන්නේ කොහොමද කියලා. ඉද භික්ඛවේ අරිය ශාවකෝ. ඉද කියන්නේ භික්ඛවේ මහන්නේ ඉද කියන්නේ මේ ශාසනයේ අරිය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා. මහණෙනි මේ ශාසනය නැත්නම් මෙහි ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා මිච්ඡා ආජීවම් පහය
මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවෙන ජීවිතං කප්පේති. ඒ කියන්නේ මිච්ඡා ආජීවම් පහය කියන්නේ වැරදි ජීවිකාව අතහැර මිච්ඡා ආජීවම් පහය කියන්නේ වැරදි ජීවිකාව අතහැර සම්මා ආජීවෙන ජීවිතං කප්පේති. නිවැරදි ජීවිකාවෙන් ජීවිතය කප්පේති පවත්වයි. අයං උච්චති භික්ඛවේ සම්මාජීවෝ. මහණෙනි මෙය නිවැරදි ජීවිකාවයයි කියනු ලැබේ. කතමෝච්ච භික්ඛවේ සම්මාජීවෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවම් පහය සම්මා ජීවේන ජීවිකං කප්පේති. අයං උච්චති භික්ඛවේ සම්මා ජීවෝ. මහණෙනි නිවැරදි ජීවිකාව කවරේද? මහණෙනි මෙහි ආර්ය ශ්‍රාවකයා නැත්නම් මහණෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා වැරදි ජීවිකාව අතහැර නිවැරදි ජීවිකාවෙන් ජීවිතය පවත්වයි. මහණෙනි මෙය නිවැරදි ජීවිකාවයයි කියනු ලැබේ. මෙන්න මේකට කියනවා නිවැරදි ජීවිකාව කියලා. මම හිතන්නේ දැන් කරුණු 4ක් වගේ කියපු නිසා තව කෙනෙකුට අපිට අවස්ථාව දෙන්න පුළුවනි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ. මහණෙනි නිවැරදි කල්පනාව යනු කුමක්ද? නෙක්ඛම්ම සංකප්පෝ කෙලෙසුන්ගේ දුරවීම පිළිබඳ කල්පනාවය. අව්‍යාපාද සංකප්පෝ ව්‍යාපාද රහිත කල්පනාව. අවිහිංසා සංකප්පෝ හිංසා නැති කල්පනාව. අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝ. මහණෙනි මෙය නිවැරදි කල්පනාවයයි කියනු ලැබේ. කතමා එතන පොඩ්ඩක් ඉන්න. එතන අර කෙලෙසුන්ගෙන් නිදහස් වීම කියලා දාගත්තොත් ගොඩක් හොඳයි. දුරු කිරීමේ අදහස තමයි අර නෙක්ඛම්ම කියන නික්මීම, කෙලෙසුන්ගෙන් නික්මීම නැත්නම් නිදහස් වෙනවා. දැන් අර අපි ගෙදරින් අපි නික්මුණානේ පැවිද්දට අන්න ඒ වගේ මෙතනදී ක්ලේශයන්ග නැත්නම් කෙලෙසුන්ගෙන් නික්මීමේ සිතිවිල්ල නැත්නම් සංකල්පනාව. හරි ඒක පොඩ්ඩක් අපි නිවැරදි කරගමු. තව දුරටත් අරක වැරදි නෑ. තවත් අදහස තියුර වෙනවා. හොඳයි. ඊළඟ එක කියමු අපි. කතමාච භික්ඛවේ සම්මා වාචා. මහණෙනි නිවැරදි වචනය යනු කුමක්ද? මුසාවාදා වේරමණී බොරු කීමෙන් වැළකීමය. පිස්සුනාය වාචාය වේරමණී කේලම් කීමෙන් වැළකීමය. පරුසාය වාචාය වේරමණී පරුස වචන කීමෙන් වැළකීමය. සම්පප්පලාපා වේරමණී හිස් වචන කීමෙන් වැළකීමය. අයං උච්චති භික්කවේ සම්මා වාචා. මහණෙනි මෙය නිවැරදි වචනයයි කියනු ලැබේ. කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ. මහණෙනි නිවැරදි කර්මාන්තය කුමක්ද? පාණාතිපාතා වේරමණී සතුන් මැරීමෙන් වැළකීම. අදින්නා දානා වේරමණී සොරකමින් වැළකීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී වැරදිකාම සේවනයෙන් වැළකීම. අයං උච්චති භික්කවේ සම්මා කම්මන්තෝ. මහණෙනි මෙය නිවැරදි කර්මාන්තයයි කියනු ලැබේ. කතමෝච භික්කවේ සම්මා ආජීවෝ. මහණෙනි නිවැරදි ජීවිකාව යනු කුමක්ද? ඉද භික්කවේ අරිය ශාවකෝ. මහණෙනි මේ සසුනේ ආර්ය ශ්‍රාවකයා මිච්ඡා ආජීවං පහය වැරදි ආජීවයේ අතහැර සම්මා ආජීවේන ජීවිකං කප්පේති නිවැරදි ජීවිකාවෙන් දිවිගෙවයි.
අයං උච්චති භික්කවේ සම්මා ආජීවෝ මහණෙනි මේ නිවැරදි ජීවිකායයි කියනු ලැබේ. අවසරයි ස්වාමීනි. හොඳයි ගොඩක් හොඳයි මේ බොහොම මේ වටින විදියටම ඒ විදියටම වගේ ඉතා හොඳින් මනවින් ඒ පරිවර්තනය කිරීමේ කටයුතු කරා. ඉතින් අපිට අදහසක් තියෙනවා මොකද්ද දැන් මේ වැඩසටහනට මුලදීම මම හිතන්නේ ආරම්භ කරද්දීම 50ක් විතර හිටියා. දැන් ඒ පිරිසෙන් දැන් ඊට වඩා කියන්නේ 20කටත් වඩා අඩු පිරිසක් වගේ සම්බන්ධ වෙන්නේ. දැන් මේ පිරිස ඉතාම වුමනාවෙන් අවශ්‍යතාවයේ මත තමයි මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵල හැටියට ඇත්තට පෞද්ගලිකව මමත් ගොඩක් පෞද්ගලිකව මම සතුට වෙනවා. ඒක මොකද මේ මට්ටමට මේ පරිවර්තනය කරගෙන කිරීම කටයුතු වලට මට ලොකු උපකාරයක් ලැබෙනවා. මොකද මමත් ඉගෙන ගන්න ගමන්නේ ඉන්නේ. ඉතින් එතකොට මට ඉගෙන ගන්න යම් දෙයක් ඉගෙන ගත්ත මාත්‍රයෙන් තව කෙනෙකුට අදහසක් දෙන්න පුළුවන්කමක් හදාගන්න. ඉතින් මේක පිටාටත් හොඳ අවස්ථාවක්. ඉතින් පෞද්ගලිකව මම අපි කවුරුත් කියන්නේ සතුටටපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ පරිවර්තන කිරීම පිළිබඳව හොඳයි. අපි යමු ඊළඟ කොටසට යමු. හරි. කතමු සම්මා වායාමයේ ගැන තියෙන්නේ කරන් ටිකක් දිගයි. කතමෝච භික්කවේ සම්මා වායාමෝ. කතමෝච භික්කවේ සම්මා වායාමෝ. කතමෝච භික්කවේ සම්මා වායාමෝ කියලා කියන්නේ අපි කියලින් කතමෝච භික්කවේ සම්මා වායාමෝ ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝ. මේකට කියනවා මොකද්ද? සම්මා වායාමය කියනවා. අපි බලමු මේක පරිවර්තනය කරන්න. කතමෝච්ච භික්ඛවේ සම්මා වායාමෝ. මහණෙනි නිවැරදි වෑයම යනු කුමක්ද? කතමෝච්ච භික්ඛවේ සම්මා වායාමෝ. මහණෙනි නිවැරදි වෑයම කියලා කියන්නේ මොකක්ද කියලා තමයි කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අන්න භික්ඛවේ මහණෙනි ඉද මෙහි භික්ෂු නැත්නම් මේ ශාසනයෙහි භික්ෂුව වෙනත් ශාසනවල නෙමෙයි මේ ශාසනයේ භික්ෂුව අනුප්පන්නානං පාපකානං ධම්මානං අනුපාදාය. අනුප්පන්නානං කියලා කියන්නේ නූපන් නැත්නම් නොහට ගත්තා වූ නූපන් නොහට ගත්තා වූ පාපකානං කියලා කියන්නේ ලාමකෝ අකුසලානං ධම්මානං අකුසල ධර්මයන්ගේ අනුපාදාය නොහට ගැනීම පිණිස. අනුපාදාය කියන්නේ මොකද්ද? නොහට ගැනීම පිණිස.
තේරුම තමයි නොහටගත්තා වූ ලාමක අකුසල ධර්මයන්ගේ නොහට ගැනීම පිණිස චන්දං ජනේති චන්දං ජනේති කියන්නේ කැමැත්ත උපදවා ගනී. චන්දං ජනේති කියන්නේ කැමැත්ත. ඡන්ද කියන්නේ කැමැත්තට. චන්දං ජනේති ජනේති කියන්නේ උපදව ගන්න. වායමති වායමති කියන්නේ වෑයම් කරයි. කැමැත්ත උපදවා ගනී. වායමති වෑයම් කරයි. විරියං ආරභති වීරිය ආරභති කියන්නේ පටන් ගන්නවා නැත්නම් ආරම්භ කරයි. වීරිය ආරම්භ කරයි. චිත්තං පග්ගන්හාති චිත්තං කියන්නේ සිත ගන්හාති ගනි පග්ගන්හාති දැඩි කොට ගන්නවා කියන අර්ථය. ගන්හාති කියන්නේ ගන්නවනේ පග්ගන්හාති ප කියන්නේ පග්ගන්හාති කියලා කියන්නේ ප්‍රබලව නැත්නම් දැඩි ලෙස ගන්නවා ගනි සිත දැඩි කොට ගනි පදහති පදහති කියලා කියන්නේ ස්ථිර ලෙස පිහිටවනවා. පදහති කියලා කියන්නේ ස්ථිර ලෙස පිහිටවනවා. එහෙම නැත්නම් බලවත් උත්සාහ කරයි. බලවත් උත්සාහ කරයි කියලා තමයි කියන්නේ. භික්ෂුව මොකද කරන්නේ? නූපන්න කුසල ධර්මයන් උපදවීම පිණිස නේ නූපදවීම පිණිස කැමැත්ත උපදවගෙන නේ වෑයම් කරනවා උත්සාහ ගන්නවානේ. ලොකු වැඩ කොටසක් කර චන්දං ජනේති කැමැත්ත උපදව ගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරම්භති වීරිය ආරම්භ කරනවා. චිත්තං පග්ගන්හාති සිත දැඩි කොට ගන්නවා. පදහත් කියලාගෙන ස්ථිර ලෙස නැත්නම් බලවත් උත්සාහ කරනවා කියලා කියනවා නේද? ඒකේ දෙවෙනි කාරණය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. uppannānaṁ උපන් පාපකානං අකුසලානං ධම්මානං උපන්නා වූ ලාමක අකුසල ධර්මයන්ගේ පහානාය. පහනාය කියන්නේ පහනාය කියන්නේ ප්‍රහාණය කිරීම පිණිස. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස අනායි පටන් ගන්නවද? චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති බදහති. අර කලින් ටිකමයි කැමැත්ත උපදව ගනී, වෑයම් කරයි, වීරය පටන් ගනී, සිත දැඩි කොට ගනී, බලවත් උත්සාහ කරන නැත්නම් ස්ථිර ලෙස හිත පිහිටව ගන්නවා කියන එක. මම මේක කියන ගමන් පොඩි මේ තව කාරණයක් ඊළඟට තියෙන සම්මා සතිය ගැන. ඒක ගැන මම කියන්නේ නෑ. මොකද ඒක ලේසි එකක් නිසා අර ඒක ඉතින් ඉද විකෝ කාය කායන් පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ඉක්මනින්ම දන්න කෙනෙක්ට අවස්ථාව දෙනවා මේ ඒක පරිවර්තනය කරන්න. කලින් අපි කරපු නිසා අද වෙලාවත් ටිකක් ටුට්ටක් වැඩිපුර වගේ වෙනදට වඩා යයි කියලා හිතන නිසා ඒ කොටස කරන්නේ නැහැනේ. මොන කෙනෙකුට පුළුවන් ඒ කොටස මුලටයි අගටයි පොඩි තල්ලුවක් උදව්වක් දෙන්න. ඒ කොටස කියන්න කැමති නම් කෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවනි. ඉතින් ඒක මතක් කරගන්න. එහෙම නැත්නම් අපි ඒක తాවකාලිකව මේ කියන්නේ කලින් කරපු නිසා සහ වෙලාව ඉතිරි කරගන්න ඒක පොඩ්ඩක් මේ කරලා යනවා. කෙනෙකුට කැමැත්තෙන් මේ කොටස කියන්න පුළුවන්. එතකොට හරිම අලංකාර වෙනවා. පිළිසෙට තවත් උදව් උපකාර වෙයි කියලා හිතන නිසා. මේ ඊළඟට තියෙනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. අනුප්පන්නානං නූපන්න කුසලානං ධම්මානං. කුසලානං ධම්මානං කියන්නේ
කුසල ධර්මයන්ගේ උපාදාය ඉපදවීම පිණිස. උපාදාය කියන්නේ මොකද්ද? ඉපදවීම පිණිස. දැන් දන්නවනේ ඊටු ටික. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්හාති පදහති කියන එක පින්වත් ඔබ දන්නවා දැන් ඒක කියන්න. ඊළඟ කාරණය 4. මේක ටිකක් වෙනස් නේ. ඒකේ කොහොමද තියෙන්නේ? uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය වියෝභාවාය විපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තම් පග්ගන්නාති පදහති. ඒකේ මොකද්ද කියන්නේ? uppannānaṁ කුසලානං ධම්මානං තිතියා. අන්න uppannānaṁ උපන්නා වූ කුසලානං ධම්මානං කුසල ධර්මයන්ගේ උපන් කුසල ධර්මයන්ගේ නැත්නම් උපන්නා වූ කුසල ධර්මයන්ගේ තිතියා පැවැත්ම පිණිස. උපන්නා වූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස අසම්මෝසාය. අසම්මෝසාය කියන්නේ මුලා නොවීම පිණිස නැත්නම් නොමුලා වීම පිණිස. මුලා නොවීම පිණිස නැත්නම් නොමුලා වීම පිණිස බියෝ භාවාය. බියෝ කියන්නේ වැඩි දියුණු වෙනවා. වැඩි දියුණු වීම පිණිස නැත්නම් වැඩි දියුණුව පිණිස වේපුල්ලාය විපුලත්වය පිණිස. විපුලත්වය පිණිස භාවනාය පාරිපූර්යා. භාවනා කියන්නේ වැඩිවීමෙන් පාරිපූර්ණය සම්පූර්ණත්වයට පත්වීම පිණිස නැත්නම් භාවනාවෙන් පරිපූර්ණත්වයට පත්වීම පිණිස. හොඳයි. ඊටර ටික පුළුවන්. චන්දං ජනේති වායමති. චන්දං ජනේති වායමති. අන්න ඒක. චන්දං ජනේති කියන්නේ කැමැත්ත ඇති කරගන්නවා. වායමති වෑයම් කරනවා. වෑයම් කරයි. විරියං ආරභති වීර්ය ආරම්භ කරනවා. විරියං ආරභති වීර්ය පටන් ගන්නවා. චිත්තම් පග්ගන්හාති සිත දැඩි කොටස ගන්නවා. චිත්තම් පග්ගන්හාති පදහති හිත බලවත් විදිහට පිහිටවනවා ඒකේ. මෙන්න මේකට කියන මොකද්ද? අයං උච්චති වික්ඛවේ සම්මා වායාම. මහණෙනි මෙය සම්මා වායාමය කියන ලැබේ. නැත්නම් මහණෙනි මේක මොකද? නිවැරදි වෑයමයයි කියනු ලැබේ. බලන්න ඊළඟ එක කතමෝච භික්ඛවේ සම්මා සති. ක්ලේශී මහණෙනි සම්මා සතිය කියලා කියන්නේ කුමක්ද? එතනදල කියන ලේසි. ඉද භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං
ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං උච්චති භික්ඛවේ සම්මා සති. මහණෙනි මෙය සම්මා සතියයි. ඔන්න ඒක මං කියන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? කෙනෙකුට කියන අවස්ථාව දෙනවා පුළුවන්කම තියෙනවා නම්. අර කියලා දෙන්න යන්නේ නැති කලින් කියලා දුන්න නිසා කාලය මිඩංගු කරන්න ඒක අපරාධේ වන නිසා. හොඳයි. එහෙනම් අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. උදව්වක් අවශ්‍ය වුණොත් ඇත්තටම උදව් කරනවා. කියමු බලන්න කවුරු හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. කතමෝච භික්කවේ සම්මා වායාමෝ ඉද භික්කවේ භික්ඛු මහණෙනි නිවැරදි වෑයම යනු කුමක්ද? මහණෙනි මේ ශාසනයේ භික්ෂුව අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. නොහට ගත්තා වූ ලාමක වූ අකුසල ධර්මයන්ගේ නොහට ගැනීම පිණිස කැමැත්ත උපදවා ගනී. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩි කොට ගනී. බලවත් උත්සාහ කරයි. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. උපන්නා වූ ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවා ගනී. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩි කොට ගනී. බලවත් උත්සාහ කරයි. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. නූපන්නා වූ කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවා ගනී. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩි කොට ගනී. බලවත් උත්සාහ කරයි. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය විහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝ. උපන්නා වූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස මුලා නොවීම පිණිස වැඩි දියුණුව පිණිස විපුල්ලත්වයේ පිණිස වැඩිමෙන් සම්පූර්ණත්වයට පත්වීම පිණිස කැමැත්ත උපදවා ගනී. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩි කොට ගනී. බලවත් උත්සාහ කරයි. මහණෙනි මේ නිවැරදි වෑයමයයි කියනු ලැබේ. හරිනේ. ඔව් ඒක ගොඩාක් වටිනා නිවැරදි එක. ඔව් ගොඩක් හොඳට කිව්වා. ඊතර එකක් පුළුවන්ද කියන්න? උත්සාහ කරන්න සන්නස. බැයි මං උදව් කරන්න. කතමාච භික්කවේ සම්මා සති. මහණෙනි නිවැරදි සිහිය යනු කුමක්ද? ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිඥා දෝමනස්සං. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව කය කෙරෙහි කය අනුව දකිමින් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් මනා ප්‍රඥා ඇති බැවින් යුතුව සිහියෙන් දුරු කරමින් ලෝකයේ දැඩි ලෝභය දෝමනස්ය
අභිඥා දෝමනස්සං කියන සනස අවිජ්ජා කියන්නේ අවිද්‍යාව, දැඩි ලෝභය කියන එක. අවිජ්ජා, දෝමනස්සං කියන්නේ දෝමනස්ස. දෝමනස. ඔව්. ඒකේ අදහස මොකද? මහණෙනි මේ මොකද්ද සම්මා සතිය කියලා කියන්නේ? ඉද බික්කවේ මේ ශාසනයේ භික්ෂුව ඉද බික්කවේ බික්කු කයෙහි කයානුව දකිමින් වාසය කරයි. කොහොමද ඒ දකයානුව දකිමින් වාසය කරන? ආතාපි කෙලස්තාවන වීරයෙන් යුක්තව, සම්පජානෝ නුවණින් යුක්තයි, සතිමා සිහියෙන් යුක්තයි. විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ලෝකයෙහි අවිද්‍යාව කියලා කියන්නේ දැඩි යැල්ම සහ දොම්නස දුරු කරමින් තමයි මේ මෙන්න මේ විදිහට කයෙහි කයානුව දකිමින් වාසය කරන්නේ නේ. කියන්නේ මේ ශාසනයේ භික්ෂුව කෙලස් තවන වෙර ඇතිව මනා නුවණින් පසසියෙන් ලෝකයේ දැඩි යල්ම සහ දුන්නස දුරු කරමින් කයෙහි කය අනුව දකිමින් වාසය කරයි. ඒ විදිහටයි ගන්න. හරි. ඊට පස්සේ මේක හොඳයි. කියපු හැටි හරි. ගොඩාක් හරි. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සං. ඒක අවිජ්ජා අවිජ්ජා අභිඥා කියව අභිඥා කියලා කිව්වොත් අවබෝධ කරගන්නවා. මෙතන අවිජ්ජා. අවිජ්ජා කියන්නේ මේ විෂම ලෝභය, දැඩි ලෝභය එක. වේදනාවන් කෙරෙහි වේදනාව අනුව දකිමින් වීර්යවන්තව මනා ප්‍රඥාව ඇති බැවින් සිහියෙන් යුතුව මේ දුරු කරමින් ලෝකයේ දැඩි ලෝභය දුම්නස දුරු කරයි. ඔව් ලෝකෙහි දැඩි ලෝභය හා දුම්නස දුරු කරමින් විහෙරති වාසය කරයි. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. සිත කෙරෙහි සිතානුව දකිමින් වාසය කරයි. වීර්යවන්තව මනා ප්‍රඥාව ඇතිව සිහියෙන් යුතුව ලෝකෙහි දැඩි ලෝභය දොම්නස දුරු කරමින් වාසය කරයි. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අයං උච්චති වික්ඛවේ සම්මා සති. ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වීර්යවන්තව මනා ප්‍රඥාවෙන් සිහියෙන් යුතුව ලෝකේ දැඩි ලෝභය දොම්නස දුරු කරමින් වාසය කරයි. මහණෙනි මේයි සම්මා නිවැරදි සිහියයි කියනු ලැබේ. අසරසනහස වැරදක් වුණා නම් සමාවෙන්න. වැරද්දක් කියන්නේ මෙහිම ඉතින් ගිහි කෙනෙක් හැටියට ඔය විදිහට ඔය මට්ටමින් කියනවා කියලා කියන්නම ගොඩාක් වටිනවා. ඉතින් ඔක මේ අපි කෝටි 700ක් විතර ඉන්න ලෝකයේ බෞද්ධ ජනතාව යම් ප්‍රතිශතයක් තමයි ඇත්තේ. ඉතින් ඒකිනුත් අපි බෞද්ධ සම්මතයෙන් යුක්තව කටයුතු කරන අය නිසා දහම හැටියට හදාරන පිරිස් හැටියට ගිහි පැවිදි අය අතරින් මේ වගේ මේ කොටස් ඔය මට්ටමින් කියා ගන්න ලැබෙනවා කියන්නේ ඉතින් මේ දුර්ලභයි. ඉතින් ඒ නිසා මේකෙන් අපි වැරදි අදහසක් ගන්න ඔළුව දුන්නවා ගන්න අර එහෙම නෙවෙන බව අපි කවුරුත් ඔයත් දන්නවා. ඉතින් අර එහෙම කියන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේම දැන් සමහර කෙනෙක් දැන් මෙතනදී කියන්නේ මේ ප්‍රකාශ කතා කරන්න පෙළඹුණේ නැති වුණාට ගොඩාක් දෙනෙක් මේ විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතින් හරි ගොඩාක් වටිනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයනේ. බුදුරජාණන් වහන්සේ මොගින් බුදුමෝගින් දේශනා කරමින් උත්තම වචනය අපිට මේ විදිහට අපේ භාෂාවට කොහොම හරි අපේ මට්ටමින් කියව ගන්න ඉඩකඩ හැදෙනවා කියලා කියන්නේ ගොඩාක්ම වටිනවා නේද? ඒක ගොඩක් වටින කාර්යයක් හැටියට ඉතින් අපි ඇත්තටම අගය කරන්න ඕන. හරි. අපි බලමු ඊළඟ එක කියව ගන්න නේද? අපි පොඩ්ඩක් යමු පාන්නට. තයමු. ඔබ ටිකක් මේ විතර අපිට වෙලා යයි පරිවර්තනය කරගන්න. සම්මා සතිය ගැන
කවුද ලක්මිනී පරිවර්තනය කරානේ. අනිත් අයටත් ඒ අදහස තියෙන නිසා ඔව් අපි යමු කතමෝච බික්කවේ සම්මා සමාධි කියන තැනට. බලන්න පින්වතුන් තනියෙන් කියව ගන්න පුළුවන්ද කියලා බලන්න ඔයක. කවුරු තනියෙන් කියවන්න බලන්න. අපේ මෑණි කෙනෙකුට පුළුවන්ද මේක මේ පුළුවන් නම් මේ ඇහෙන්න කියන්න? මම වෙනුවෙන්. එක මෑණි කෙනෙක් කවුරු හරි. අවසරයි සානස. දැයි මම ඊළඟපස වළඳනකන් තමයි මෑණියෝ මට උදව් කරන්නේ මේ. හරි. හොඳයි කියන්න. හොඳයි. කතමෝච භික්කවේ සම්මා සමාධි. ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාරාණං රූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති. යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරේති. තං තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. සුඛස්සච පහානං දුක්ඛස්සච පහානං පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. හොඳයි. සුවේන්ද මෑණියට ගොඩක් පිං. අපි ඊළඟ එක බලමු. කතමෝච භික්ඛවේ සම්මා සමාධි. භික්ඛවේ මහණෙනි සම්මා සමාධි සම්මා සමාධි කියලා කියන්නේ සිත එකඟ බවටනේ. සම්මා සමාධිය කියන්නේ කිව්වේ නේද? එතකොට එක බලමු. ඉද භික්ඛවේ බිකෝ. දැන් මේ කතා කරන්නේ කවුද? මේ මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව. මේ ශාසනයේ භික්ෂුව මොකද කරන්නේ? විවිච්ඡේව කාමේහි විවිච්ඡේව කාමේහි විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ මොකද්ද? කාමේහි කාමයන්ගෙන් වෙන්ව කාමේහි කාමයන්ගෙන් විවිච්ඡේව කාමයන්ගෙන් වෙන්ව වෙන්වීමෙන් විවිච්ඡ අකුසලේහි ධම්මේහි. දැන් අපි මේ කතා කරන්නේ පළවෙනි ධානය ගැනනේ. අපි සමහර අය අද්දෙකුවා ඉන්නවද දන්නෙත් නැහැ. ඉතින් මේකේ ස්වභාවයවත් මොන වගේද කියලා පොඩි වචනින්වත් අදහසක්වත් තේනවනේ. මෙන්න මේ වගේ දුක් ප්‍රථම ධානය. වැඩේ කියන්නේ මේක මේ ඉද භික්ඛවේ භික්ඛු. මේක මාර්ග භාවිතයේදී ප්‍රඥාව මෙන්න මේ දැන් අපි කතා කරන පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, මේ ධාන හතර මම මැදිහත් වෙලා වඩන ධානයක් එහෙම නෙමෙයි. හොඳේ වරද්දව ගන්න එපා. මේ අපි කතා කරන්නේ මොකද? මාර්ග සත්‍යය. ඉන්න කෙනෙක්ට ලැබෙන දෙයක් හැටියට කතා කරනව නෙවෙයි. ප්‍රඥාව භාවිත වෙද්දී අත්දකින්න කාරණා මේ ප්‍රථම ධානමි ආරම්භද උද්දේශ විභංග සූත්‍රයේදී හිම පැහැදිලි කරන්නේ නේ. මෙන්න මේ ධාන බලන්න ඒක පුදුමයි නේ. ප්‍රඥාව භාවිත වෙද්දී මේ ඥාන අත්දකින්න කෙනෙක් නෙමෙයි මාර්ග භාවිතයේදී.
එතකොට හිතා ගන්නත් බෑ අපිටනේ. බලමු මේ ප්‍රථම ධානයේ ස්වභාවය. විවිච්ඡේහි කාමේහි විවිච්ඡේහි කාමේහි කියලා කියන්නේ වික්ෂුව මේ ශාසනයේ වික්ෂුව මොකද කරන්නේ? කාමයන්ගෙන් වෙන්වීමෙන් විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමෙන් සවිතක්කං සවිචාරං සවිතක්කං කියන්නේ විතර්ක සහිත විචාර සහිත නැත්නම් විතක්ක විචාර සහිත කියලා ගත්තත් වරදක් නෑ. හරි. විවේකජං පීති සුඛං. ඒක මොකක්ද දැන්? විවේකජං පීති සුඛං. විවේකයෙන් උපන්න පීති සුඛං ප්‍රීතියෙන් හා සැපයෙන් යුතු. පීති සුඛ නැත්නම් ප්‍රීති සුවයෙන් යුතු. පඨම ඥානං කියන්නේ පළමු ධානයට උපසම්පජ්ජ පැමිණ විහෙරති වාසය කරයි. කොහොමදනේ බලන්න කාමයේ ඉන්නේ නැහැ කියලා කියන්නේ පුදුමයිනේ. කාමයේ ඇලෙන්නේ නැහැ. කාමයට ඇලෙන්නේ නැහැ. මොකද සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයාගේ තියෙන සංකල්ප රාගය විවිච්ඡේහි දුරු කරලා තියෙන්නේ. ඉතින් ඇලෙන්නේ නැහැ කියන්නේ ගැටෙන්නේ නැහැනේ. ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති කොච්චර සුවයක් ඇද්ද මෙතනනේ. අනික මේ කතා කරන ලෝකෙ මට්ටමක් නෙවෙයි ප්‍රඥාව භාවිතේන එකනේ. අකුසලේ විවිච්ඡේහි අකුසලේ ධම්මේ. ඒ කියන්නේ අකුසල ධර්මයක් නැහැ. එයාට හිතනවා ඇත්ත දැම්මන් නිවන් දැක්කලා වගේ අදහසක් ඇත්තේ බලන්න කාමයන් එන්නේ නැහැ අකුසල ධර්මයන් එන්නේ නැහැ. විතක්කං හැබැයි සවිතක්කං සවිචාරං. විතක්ක විචාරය වලින් යුක්තයි විවේකජං. විවේක දැන් විවේකට ඇවිල්ලා තියෙන්නේ. වැඩ කම්මල වගේ වැඩ නෑ දැන්. දැන් අපි ඇස කන නාසය දිව කය මන ඔය ඔක්කොම එක මේ ෆැක්ටරියක් වගේනේ වැඩ කරනනේ කම්මලක් වගේ. නෑ දැන් විවේකජං. විවේකයෙන් හටගත්ත මොකද්ද තියෙන්නේ? පීති සුඛං. පීති සුඛං කියලා කියන්නේ ප්‍රීති සුවය. අන්න පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. අන්න ප්‍රීති සුවයෙන් යුතු ප්‍රථම ධානයේ ප්‍රීති සුවයෙන් යුතු ප්‍රථම ධානයට එළඹ උපසම්පජ්ජ කියන්නේ එළඹෙනවනේ. එළඹ විහෙරති වාසය කරන තම් පැමිණ වාසය කරන්නේ වාසය කරයි. කොහොමද ප්‍රථම ධානය නේ? ඕ ඊළඟ එක බලමු. ඊළඟ එක තමයි විතක්ක විචාරාණ රූපසමා. විතක්ක විචාරාණ මේ රූපසමා කියලා කියන්නේ. දැන් අපි පළවෙනි බලන්න සවිතක්කං සවිචාරං කිව්වනේ. අන්න විතක්ක විචාර දෙක නතර වෙනවා. විතක්ක විචාරේනේ මොකටද? කතා කරන්නනේ කාය වචී සංකාරෝනේ නේ. ඒ කියන්නේ විතර්ක විචාර රූපසමා සංසිඳිලා ගිහිල්ලා. දැන් පළවෙනි දානයේදී මොකක්ද උනේ? විතර්ක විචාර තිබුණා. සවිතක්කං සවිචාර. දැන් මේකේ විතක්ක විචාරානම් විතක්ක විචාරයන්ගේ රූපසමා සංසිඳී ගිහිල්ලා. අජ්ජත්තං සම්පසාදනං අජ්ජත්තං කියන්නේ අධ්‍යාත්මයෙහි සම්පසාදනං පැහැදීම ඇති. ඔන්න විතක්ක විචාර සංසිඳිලා ගිහිල්ලා අධ්‍යාත්මයෙහි පැහැදීමෙන් යුක්තයි පැහැදීම ඇති. සම්පසාදනගේ සංඛ්‍යානේ මොන පසාදනං ප්‍රසාද බව ප්‍රසාදනී බව නේද? ඔව් ප්‍රසාද බවකින් යුක්තව. චේතසෝ ඒකෝදි භාවං. චේතසෝ සිතේ ඒකෝදි භාවං සිතේ එකක භාවයක් ඇති. අවිතක්කං අවිචාරං. අන්න දැන් කියනවා මොකද්ද? අවිතක්කං අවිචාරං විතර්ක රහිත
විචාර රහිත රහිත වෙච්ච මොකද? සමාධිජං පීති සුඛං. දැන් කලින් එකේ මොකක්ද ඇති වෙලා තිබුණේ? ප්‍රථම ධානයේ බලන්න ඒ ප්‍රීති සුවය ඇතුළේ මොකකින්ද? ඔව් විවේකජං පීති සුඛං. මේක සමාධිජං පීති සුඛං. සමාධියෙන් හටගත්ත ප්‍රීතිය හා සුවය ඇති ඊටු ටික දන්නවා. ප්‍රීති සුවය ඇති ဒုတိယං ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධානයට පැමිණ වාසය කරයි. දැන් මෙච්චර වෙනා තිබුණේ ප්‍රථම ධානයේ මොනවද තිබුණේ? විවේකජං පීති සුඛං. ဒုတိ ධානයේදී සමාධිජං පීති සුඛං. මොකද්ද? ප්‍රථම ධානයේදී විවේකජං පීති සුඛං. දෙවෙනි ධානයේදී සමාධිජං පීති සුඛං. අනේ දෙවෙනි. තුන්වෙනි ධානයේ මොකද්ද කියන්නේ? පීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති. සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති. යන්තං අරියා චික්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති. තන් තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මොකද්ද වෙන්නේ? පීතියාච විරාගා අර සමාධි විවේකජං පීති සුඛං. ඒකේ ප්‍රීතිය ඇති වුණානේ නේ? පීති සුඛං කියනකොට ප්‍රීතියයි සුඛයයි දෙකක් ගැන කියන්නේ. ඒකේ ප්‍රීතිය. දෙවෙනි එකේ සමාධිජං පීති සුඛං. මෙන්න මේකෙදි කතා කරනවා මොකද්ද? මෙයාගේ තුන්වෙනි කෙනාගේ මොකද්ද නැහැ කියලා කියන්නේ? අර පීති සුඛ කියලා දෙකේම කිව්වනේ. උඩේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ දෙක. පීතියාච විරාගා. අන්න ප්‍රීතිය විරාගා. අන්න පීති සුඛං කියන එකේ ප්‍රීතිය විරාගා. විරාගා කියන්නේ ඇල්ම දුරු කරලා තියෙන්නේ. ප්‍රීතිය කෙරෙහි ඇල්ම දුරු කිරීමෙන් අපි ගමු ප්‍රීතිය කෙරෙහි ඇල්ම දුරු කිරීමෙන් උපේක්ඛාච විහෙරති. එයා දැන් මොකද කරන්නේ? අර පීති සුඛං වල ප්‍රීතිය නැහැ. ප්‍රීතිය කෙරෙහි ඇල්ම දුරු කරලානේ උපේක්ඛාච විහෙරති. උපේක්ෂාවෙන් යුතුව වාසය කරයි. කොහොමද වාසය කරන්නේ? උපේක්ෂාවෙන් යුතුව වාසය කරයි. නිකන් නෙවෙයි වාසය කරන්නේ. කොහොමද මේ වාසය කරන්නේ? සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදී. දැන් අර අපි කතා කරන්නේ ප්‍රීති සුඛ කියලා කතා කරන්නේ. දෙවෙනි එකේ සුඛය දැන් ප්‍රීතිය නෑ. හැබැයි සැපය තියෙනවද නැද්ද? සුඛය තියෙනවා. හැබැයි ඒක සතෝච සම්පජානෝ සිහියෙන් නුවණින් සුඛංච සැපයද කායේන පටිසංවේදීති. කයෙන් අත්විඳී. කයෙන් අත්විඳී. දැන් කලින් කිව්වේ විවේකජං පීති සුඛං ඇති වෙච්ච හැටි. දෙවෙනි එකේ සමාධිජං පීති සුඛං. තුන්වෙනි එකේදී විරාග ප්‍රීතිය නැහැ. ප්‍රීතිය නැතුව උපේක්ෂාවෙන් ඉන්නේ. සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපය කොහොමද? නිකන්ද? සතෝච සම්පජාන සිහියෙන් නුවණින් අන්න සුඛංච කායේන පටිසංවේදී. සැපයෙන් කය අත්විඳින පටිසංවේදී අත්විඳිනවා. යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති. තං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ මොකද්ද? ඊළඟට කියනවා අපි ඔය යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛකෝ සුඛ විහාරේති. යන්තං අරියා ආචික්ඛන්තේ කියනක මම පොඩ්ඩකට අමතක කරලා උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති කියනක වචනේ ගන්නම්. යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරාති කියන ඒ තනි වාක්‍ය ගන්න මෙහෙමයි. උපේක්ඛකෝ උපේක්ෂායත්තේය සතිමා
සිහි ඇත්තේය සුඛ විහාරීති සුඛ විහාරාති කියලා කියන්නේ සැප විසීමක් ඇත්තේය කියලා යමකට යංකං අරිය ආචික්කන්ති ආර්යයෝ කියද්ද ඇත්තේයයි යමකට ආර්යයෝ කියද්ද දැන් උන්ට ඒක පැහැදිලි නේද ඔන්න ආර්යයන් වහන්සේලා ඉන්නෝනේ ආර්යයන් වහන්සේලා මෙන්න මෙහෙම කියනවා මේ ඔන්න ධානයක් තියෙනවා ඒ ධානයේ ලක්ෂණ ටික කියනවා යන්තං අරියා චික්කන්ති ආර්යෝ මෙන්න මෙහෙම කියනවා උපේක්ඛකෝ මෙදිහත් බවක් තියෙනවා සතිමා සිහින් යුක්තයි සුඛ විහාරීති සැප විහරණයක් කියලා යන්තං අරියා ආචික්කන්ති අපි නෙවෙයි මේ කියන්නේ කවුද ආර්යයන් වහන්සේලා ආචික්කන්ති කියන්නේ ආර්යයන් වහන්සේලා තුන්වෙනි ධානය ගැන කියනවා මොකද්ද මේ ආර්යයන් වහන්සේලා තුන්වෙනි ධානයේ ස්වභාවය කියනවා තුන්වෙනි ධානය මොකද උපේක්ඛකෝ උපේක්ෂාවෙන් යුක්තයි සතිමා සිහින් යුක්තයි සුඛ විහාරේති සැප විහරණේ යුක්තයි යන්තං අරියා ආචික්කන්ති කියලා යම් ආර්යයන් වහන්සේ නම ආචික්කන්ති ආර්යයෝ ආචික්කන්ති ප්‍රකාශ කරද්ද තං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති ඒ තුන්වන ධානයට එළඹ වාසය කරයි කියලා කියනවා අනේ ධානයට එළඹ වාසය කරයි මම අපව කියන්නම් දැන් ප්‍රීතියාච විරාගා උපේක්ඛකෝ විහෙරති ඒ කියන්නේ ප්‍රීතිය කෙරෙන් ඇල්ම දුරු කරලා උපේක්ඛකෝච විහෙරති උපේක්ෂාවෙන් යුතුව වාසය කරයි සතෝච සම්පජානෝ සිහියෙන් නුවණින් යුක්ත සුඛංච කායින පටිසංවේදී සිහියෙන් නුවණින් යුක්තව සුවය ද කයින් අත්විඳී උපේක්ෂාවක් ඇත්තේ සිහියක් ඇත්තේ සැප විසීමක් ඇත්තේ කියලා ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරයිද ආර්යයන් වහන්සේලා මෙන්න මෙහෙම කියන මේ තුන්වෙනි ධානයේ ස්වභාවය ආර්ය කොහොමද කියන්නේ යම් උපේක්ෂාවක් යම් සිහියක් යම් සුව විමසීමක් ඇතයි කියලා ආර්යයන් වහන්සේව ප්‍රකාශ කරද්ද තං තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති ඒ තුන්වෙනි ධානයට එළඹ වාසය කරයි අන්න ඒ තුන්වෙනි හිතන්න පුළුවන්ද බෑනේ ප්‍රීතියත් අතහැරලා දාලා ප්‍රීතියත් අතහැරලා උපේක්ඛකවාච උපේක්ෂාවක් තියෙන්නේ උපේක්ඛකවාච විහෙරති උපේක්ෂාවකින් වාසය කරන්නේ සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදී මේ කය අත්විඳිනෝ මේ කයේ සුවයක් අත්විඳිනෝ හැබැයි නිකන් නෙමෙයි සතෝච සම්පජාන කයේ තියෙන සුවය අත්විඳින්නේ සිහියෙන් සහ නුවණින් යුක්තවයි ඔන්න මේ තුන්වෙනි ධානය ගැන ආර්යෝ කියන උපේක්ඛකෝ මේ තුන්වෙනි ධානයේ උපේක්ඛකෝ උපේක්ෂාවෙන් යුක්තයි ඊළඟට සතිමා සිහියෙන් යුක්තයි සුඛ විහාරයති ඇයි කායික සුවයක් විඳිනෝනේ සිහියෙන් නුවණින්නේ යයි යම් ආර්යයෝ ප්‍රකාශ කරද්ද ආර්යෝ ප්‍රකාශ කරද්ද අන්න තං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති ඒ තුන්වෙනි ධානයට උපසම්පජ්ජ ළඹ වාසය කරයි මේ මම කෙනෙක් අත්විඳින දෙයක් නෙවෙයි ප්‍රඥාවෙන් අත්දකින දෙයක් කොහොම ඇද්ද නේද හිතන්නවත් පුළුවන්ද හිතන්නවත් බෑනේ ඔව් හරි අමාරුයි හිතන්නත් ඒක අපි යමු මේ හතරවෙනි ධානයට බලමු ඒකේ මොනවද තියෙන්නේ කියන හතර සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම දුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිශුද්ධෙන් චතුත්ථ ධානං විරති අපේ බලන්න ප්‍රතිපාලවෙනි ධානයේදී කිව්වා විවේකජම් පීති සුඛං කියලා අන විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛ තියෙනවා කියලා කිව්වා
දෙවෙනි එක සමාධිජම් ප්‍රීති සුඛං. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ තියෙනවා කියලා කිව්වා. තුන්වෙනි එකේ ප්‍රීතියාච විරාග. ඒ දෙකෙන් ප්‍රීතිය නැහැ. සැපය කයින් අත්විඳිනවා. හතරවෙනි ධානය අර කයින් අත්විඳපු මොකද්ද? සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා. සැප දුක් දෙකම කායික වශයෙන් සැපයි දුකයි දෙකම ඇතෑරිලා ප්‍රහාණය කරනවා. උබ්බේව සෝමනස්ස දෝමනස්සන. කලින්ම සෝමනස්ස දෝමනස්ස අත්තංගමා. කලින්ම සොම්නස් දොම්නස් දෙක අත්තංගමා දුරු කොට කලින්ම මොකද කරන්නේ? සොම්නස් දොම්නස් දෙකම දුරු කොට බලන්න කොහොමද දැන් මේ අර එකක් නැහැ දුරු කරලා මොකද්ද? අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිශුද්ධි. අදුක්ඛම සුඛං කියලා කියන්නේ නොදුක් නුසුව උපේක්ඛා සති පාරිශුද්ධි. උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහියෙන් යුතු. සති කියන්නේ සිහිය. පාරිශුද්ධිය කියන්නේ පිරිසිදු සිහියෙන් යුතු ප්‍රථම ධානයෙන් උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානයේට එළඹ වාසය කරයි. ඒ මොකද්ද? සැපයට ඇති හැල්ම දුරු කරලා දුකට ඇති සුඛස්ස දුක්ඛස්ස සැප දුක් දෙකම දුරු කරලා ඊළඟට කලින්ම සොම්නස් දොම්නස් දෙකම දුරු කරලා තියෙන්නේ. එහෙම දුරු කරලා මොකද? අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිශුද්ධි. දැන් අත්විඳින්නේ මොකද? උපේක්ඛා සති පාරිශුද්ධි. පිරිසිදු උපේක්ෂාව සහිත සිහියක්. යුතු චතුර්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. ඒ චතුර්ථ ධානයේ එළඹ වාසය කරනවා. අයං උච්චති වික්කවේ සම්මා සමාධි. මේකට කියනවා පින්වතුනි සම්මා සමාධිය. බලන්න විනාඩි 2ක් විතර අරගෙන මේක ගැට ගහ ගන්න පුළුවන්ද කියලා ඔබට කියව ගන්න පුළුවන් විදිහට. හරි බලන්න කියාගත්තද කියලා. අමාරුද දන්නේ නැහැ නේ. පුළුවන් කෙනෙක් කියන්න බලන්න. මම මේ උදව් කරනවා. කීප කෙනෙක් උනත් කමන්නේ. අලුතෙන් කෙනෙක් සූදානම් ඉන්නවා නම් ඒක කමක්. අපි නිකමට නිකම් කියාගෙන යනවනේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා මෙහෙම කියාගෙන ගියාට බලන්න ඒක ඇතුලේ විස්තර කරලා තියෙන දේවල් නේ. මාර්ග විස්තර කරලා තියෙන හැටි. අවසරයි ස්වාමීන් වහන්සේ. නෑ තේරුම් ගන්නයි. කතමෝච භික්ඛවේ සම්මා සමාධි. මහණෙනි සම්මා සමාධිය යනු කුමක්ද?
ඉද භික්කවේ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව කාමයෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව සවිතක්කං සවිචාරං විතක්ක විචාර සහිත විවේකජම් පීති සුඛං විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ ඇති පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. පළමුවෙනි ධානයේ උපදවාගෙන වාසය කරයි. විතක්ක විචාරාණං වූප සමා විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අජ්ජත්තං සම්පසාදනං ආධ්‍යාත්මයේ පැහැදීමෙන් චේතසෝ ඒකෝදි භාවන් සිතේ එකඟ බවින් අවිතක්කං අවිචාරං විතර්ක විචාර රහිත සමාධිජම් ප්‍රීති සුඛං සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවැනි ධානයේ උපදවාගෙන වාසය කරයි. පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතියට නොඇලී උපේක්ෂාවෙන් යුතුව සතෝච සම්පජානෝ සිහියෙන් හා නුවණින් යුතුව සුකංච කායේන පටිසංවේදී කායේන සැපයද විඳිමින් යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා ඔව්. සුඛ විහාරීති. අපේ මෑණියෝ ඉතින්දී පොඩ්ඩක් මම බාර කරනවා. අර එම්. පීතියච්ච විරාගා උපේක්ඛකෝච විහෙරති. කියන්නේ පීතියෝච විරාගා ප්‍රීතියේ නොඇලී උපේක්ඛකෝච විහෙරති. උපේක්ෂාවෙන්ද වාසය කරයි. අන්න එහෙම දෙන්න ඕන. එම්. ඊළඟට සතෝච සම්පජානෝ කායේන පටිසංවේදී කියනකොට සිහියෙන්ද නුවණින්ද සිහියෙන් හා නුවණින් කියන එක. සිහියෙන් හා නුවණින් සුඛංච කායේන පටිසංවේදී. කායේන කයින් සිහියෙන්ද නුවණින්ද කයින් සුවයද පටිසංවේදී අත්විඳී. එම්. සිහියෙන් හා නුවණින් ඔව් කයෙන් සැපය අත්විඳී. අන්න හරි. යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් සිහිය ඇතිව සැපයෙන් වාසය කිරීමක් ගැන ප්‍රකාශ කරයිද තන් තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ තුන්වෙනි ධානයට පැමිණ වාසය කරයි. එතනදි මෙහෙම වුණොත් හොඳයි. මූලට ගන්නවා උපේක්ඛකෝච උපේක්ෂාවෙන් යුක්තයි සතිමා සිහියෙන් යුක්තයි සුඛ විහාරේති සැප විහරණයෙන් යුක්තයි කියලා ආර්යයෝ ආචික්ඛන්ති කියද්ද එහෙම. ඒ තුන්වෙනි දාණයට එළඹ නැත්නම් එළඹ වාසය කරයි. ඒකේ සාමාන්‍යයෙන් අදහස ගන්නේ උපේක්ෂාවක් කියන්නේ දැන් උපේක්ෂාවක් අත්විඳින්න ඕනේ. උපේක්ෂාවක් වේද සිහි ඇති බවක් වේද සැප විහාරයක් ඇතැයිද උපේක්ෂාවක් ඇතැයිද සිහි ඇති බවක් ඇතැයිද සැප විහරණයක් ඇතැයිද අරියා චික්කන්ති. ආර්යෝ යම් ආර්යෝ ආචික්කන්ති ප්‍රකාශ කරද්ද අන්න ප්‍රකාශ කරනවා තං තතියං ඥානං උපසම්පජ්ජති. අන්න ඒ තුන්වෙනි ධානයට එළඹ වාසය කරයි. හොඳයි. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සැපයත් ප්‍රහාණය කර දුකත් ප්‍රහාණය කර පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා. කලින්ම සොම්නස් දොම්නස් දුරුකොට අදුක්කම සුඛං දුක් සැප රහිත උපේක්ඛා සති පාරිසුද්ධි පිරිසුදු උපේක්ෂාව ඇති සිහියෙන් යුතුව චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. සතරවෙනි ධානයේ උපදවාගෙන වාසය කරයි. අයං උච්චති භික්කවේ සම්මා සමාධි. මහණෙනි මේ සම්මා සමාධියයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ගොඩක් ටිකක් අමාරු මේ පරිවර්තනය. ඒකන මෑණිය බොහොම ලස්සනට ඒක පරිවර්තනය කරා. ඇත්තටම ගොඩක්ම හොඳයි.
ඔය හතරවෙනි ධ්‍යානයේදී බලන්න කොහොමද තත්ත්වයද සුඛස්සච පහන සැප නැහැ දුක නැහැ කලින්ම මොනවද කලින්ම සෝමනස්ස දෝමනස්ස දෙකම නේ එහෙනම් මේ කයටයි හිතටයි දැනෙන සැපටි අපි ගත්තොත් කයයි හිතයිනේ හිතටනේ සෝමනස්ස දෝමනස්ස ඒ මොනවත් නැහැ කයටනේ සැප දුක්ඛනේ ඒ මොනවත් නැහැ අත්විඳින්න මොනවාද අත්තං අදුක්ඛම සුඛං නොදුක් නොසුව උපේක්ඛා සති පාරිශුද්ධින් පිරිසිදු උපේක්ෂාවෙන් යුතු සිහිය අන්න අත්විඳින්න මොකද්ද උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුත් පිරිසිදු සිහියෙන් යුක්ත වූ චතුත්ථ ධ්‍යානං සතරවෙනි ධ්‍යානෙට එළඹ වාසය කරයි කියලා කියනවා. කොහොම මට්ටමදනේ මේ මාර්ගයේ භාවිතය. අයං උච්චති වික්‍රේ සම්මා මහණෙනි මෙන්න මේකට කියනවා සම්මා සමාධිය කියලා. මේ නිබොම හොඳට කිව්වා. ඉදං උච්චති වික්‍රේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං. මේ මොකද්ද? මහණෙනි මේ දුක නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාව නම් වූ මේ මොකද්ද මහණෙනි මෙන්න මේක තමයි මොකද්ද මහණෙනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ මහණෙනි මොකද්ද මෙයට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ කියලා තියෙනවා හොඳයි අපිට චුට්ටක් උඩට යමු ඔන්න ඊටු ටික තියෙනවා ඉතින් අපිට හුරු ටිකනේ මම ඒ ටික කරන්නෙත් නැහැ. ඉතින් මොකන්ද ඒ ටික අපිට පුළුවන්නේ ඒ නිසා ඒ ටික අපි කලින් කරපු නිසා අපිට හුරු නිසා අපිට පුළුවන්නේ ඒකින් උතුම් ලියාගනි. කොහොමද? ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාති වා පනස්ස සතිපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝ ච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුස්සු ආර්ය සත්‍යසු උන්ති අර හැම එකම අගදී පැහැදිලි කරන කාරණාව එතෙන්දී පැහැදිලි කරලා තියෙනවා. දැන් වෙනාව 8:40. කියන්නේ පැය දෙකමාරකට නෑ එකමාරයිනේ. 1:40කට විතර කිට්ටු වෙන්න කරලා තියෙන්නේ. මොකද කරන්නේ? මට නම් වෙලාව ගැටලුවක් නැහැ. සූත්‍රයේ අවසානම හරිය තමයි තියෙන්නේ. මම සිද්ධාන්නෙත් නෑ. ඉමුතුන්ට ඔයන්ට කැමති නම් ඒක කරන්න පුළුවන්. නැත්නම් ලබන සතිය කරන්න පුළුවන්. නැත්නම් අද මේක ඉවර කරගත්තොත් ලබන සතියේ යෝජිත සූත්‍රයක් අපි ගිය සතියේ වගේ මතක් කරානේ මේ පාරායන වගේ එහෙම කරන්න පුළුවන්. කමක් නැද්ද? හිඳතාවෙන් පේන්නේ අද ඉවර කරගමු නේ සායනංශ අවසරයි සායනංශ. අද ඉවරුණුත් හොඳයි නේ අපේ මේ. එහෙමයි සායනංශ. ඔව්. පොඩ්ඩයිනේ නේ. ඒ නිසා තුලයි අපි ඉවර කරලා දාමු. ඒක ලේසි. මොකද අපි කල් දාන්නේ. කවුද දන්නේ අපේ මරණේ කවද කොයි මොහොතක කොයි වෙලේද කියලා. ඒ නිසා අපි එතනට මම ඉතාම ඉක්මනින් කරගෙන යන්න ඔබත් මට උදව් වෙන්න. ඉතාම ඉක්මනින් ලියා ගන්න පින්වතුන් ඔයත් ඉක්මනින් ටික ලියාගමු. යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තවස්සානි තස්ස දින්නම් පලානං
අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා ඔන්න මොකද තියෙන්නේ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තවස්සානි තස්ස දෙන්නම් පලාලං අඤ්ඤතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා මේ මහණෙනි යම් කිසිවෙක් මේ පරිද්දෙන් මේ සතර සතිපට්ඨානයන් 7 වර්ෂයක් වඩනවා නම් ඒ කියන්නේ යෝහි කෝචි භික්ඛවේ මහන්නේ යෝහි කෝචි භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං කියන්නේ මෙසේ දැන් අපි පටන් ගන්න දවසේ ඉඳන් මේ දක්වාම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ විදියට භාවෙය්‍ය වඩයි නම් සත්ත වස්සානි අවුරුදු 7ක් ඒක සාමාන්‍ය අදහස තමයි යම් කිසිවෙක් මේ පරිද්දෙන් මේ විදියට මේ පරිද්දෙන් මේ සතර සතිපට්ඨානය මහණෙනි යමෙක් මේ සතර සතිපට්ඨානයන් මේ ආකාරයෙන් සත්වසරක් හෝ පුරුදු කරනවා නම් මොකද්ද වෙන්නේ තස්ස දෙන්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකංකං අන්න එයාට ඵල දෙකක් ඒ කියන්නේ ඵල දෙකකින් එකක් ලැබෙනවා මොකද්ද වලවන ඔහු විසින් මොනවද මේ ඵල මං කියලා ඉන්න ඊට පස්සේ ලියාගමු ඒ ඵල තමයි දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතේදීම රහත් බව ලැබෙනවා එහෙම නැත්නම් සතිවා උපාදිශේෂේ උපාදානේ වුණොතින් මේ බලන මාර්ගයේ අදිත් උපාදානේ වෙනවා කියලා කියන්නේ අර ආනින්ජ සප්පාය සූත්‍රය වගේ මාර්ග භාවිතයේදී දරතතාවයක් නැති වෙනවා කියලා කියන්නේ මොකමද අර මේ විකනූපස්සවේදී සූත්‍රවලදී මේ මාර්ගයේත් වෙන දේවල් මාර්ගයේ ආනන්‍ය සප්පාය සූත්‍රය වගේ විස්තර කරන මාර්ග භාවිතයේදීත් එයාට උපාදානයන් ශේෂ වෙනවා නම් මේ මාර්ගය කොච්චර අමාරුද අනාගාමිතා එයා අනාගාමි වෙනවා සාමාන්‍ය සම්පූර්ණ අදහස තමයි සමස්ත මහණෙනි යම් කිසිවෙක් මේ පරිද්දෙන් ඔය කියපු විදියට මේ සතර සතිපට්ඨානයන් කියන්නේ හතරක්නේ 7 වර්ෂයක් වඩන්නේ නම් අවුරුදු 7ක් වඩනවා නම් ඔහු විසින් මේ ආත්ම භාවයේදීම රහත් බව හෝ කෙලෙසුන් ඉතුරු වෙලා තියෙනවා අනාගාමී ඵල බව හෝ එන කෙලෙස් උපාදානය වුණොත් මොකද වෙන්නේ උපාදිශේෂ කියන්නේ කෙලෙස් ඉතිරි වුණොත් අනාගාමී බව හෝ මේ දෙකෙන් එකක් යන්න ලැබෙනවා මෙසේ මේ ඵල දෙක අතරින් ඵලයක් කැමති විය යුත්තේ එයාට දෙකක් තියෙනවා දෙකෙන් එකක් කැමති වෙන්න කියනවා එක්ක මේ ජීවිතේදීම රහත් වෙනවා එහෙම නැත්නම් මේ කෙලෙස් ඉතිරි වුණොත් මොකද වෙන්නේ අනාගාමී වෙනවා කියලා කියනවා. දැන් කොච්චර කාලෙකින්ද? අවුරුදු 7කින්. අවුරුදු 7ක් මේක කරොත් මෙන්න මෙහිම වෙනවා කියලා දේශනා. බුදුරජාණන් වහන්සේ දේශනා තිත්තතු භික්කවේ සත්තවස්සානි යෝහි කෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය ච වස්සානි තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා මේක එකක් හරියට තේරුම් ගත්තොත් හරි තිට්ඨතු එච්චර ඕනේ අපි කියන එච්චර නෙවෙයි අවුරුදු 7ක් ඕනේ තිට්ඨතු තැබේවා මහණෙනි මේ අවුරුදු 7ක් තිබේවා ඒක තිබුණා වේ අවුරුදු 7ක් නෙමෙයි මහණෙනි යම් කිසි කෙනෙක් මේ විදියට සතර සතිපට්ඨානය ච වස්සානි අර අවුරුදු 6ක් වඩනවා නම් අන්නයාට ඵල දෙකක් බලාපොරොත්තු වෙන්න කියලා කියනවා මොනවද එක්ක දිටු දැහැමීම අඤ්ඤා මේ ජීවිතේම අවබෝධ කරගන්න. එහෙම නැත්නම් උපාදිශේෂේ අන්න ඉතිරි කෙලෙස් ඉතුරු වුණොතින්
අනාගාමිතා අනාගාමී වෙනවා කියන්නේ. ඊළඟ එක ගන්න ටිකක් උඩට ගමු. චිත්තතු භික්ඛවේ පංච වාස හයයි. ඊට පස්සේ කියන චිත්තතු භික්ඛවේ ච වස්සානි. මානෙනි මේ ච වස්සානි අවුරුදු 6ක් පැත්තකින් තැබේවා. යෝහිකෝචි භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ වම් භාවේය පංච වස්සානි. මේ අවුරුදු 6ක් පැත්තකින් තැබේවා. කවුරු හරි මේ සතර සතිපට්ඨානයන් අවුරුදු 5ක් වඩනවා. තස්ස දින්නම් පරාණං අඤ්‍යතරම් පරම් පාටිකන්න. ඔහුට මේ ඵල දෙකෙන් අඤ්‍යතරම් පරම් එක් ඵලයක් පාටිකංකම් කැමති විය යුතුයි. මේ දෙකෙන් එකක්. දිත්තේව ධම්මේ අඤ්ඤා දිටු දැහැමියේම මේ ජීවිතයේදීම අඤ්ඤා අවබෝධයට පත් වෙනවා. සතිවා උපාදිශේෂේ වනාගාමිතා අන උපාදිශේෂ වුණොතින් උපාදිශේෂ කියන්නේ උපාදිශේෂ කියන්නේ කෙලෙස් ඉතිරි වුණොතින් අවශේෂ වුණොතින් අනාගාමිතා බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා උපදිනවා නේ. තිත්තතු වික්කවේ පංචවස්සානි අවුරුදු 5ක් පැත්තකින් තැබේවා. යෝහිකෝච වික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානි. ඔය විදිහට කියනෝනේ. චත්තාරි වස්සානි අවුරුදු 4ක් වඩනවා නම් මෙන්න මෙයාට එක්ක රහත් එක්ක අනාගාමී. ඊළඟට තිත්තතු වික්කවේ චත්තාරි වස්සානි යෝහිකෝච වික්කවේ මේ අවුරුදු 4ක් පැත්තකින් තැබේවා. තීනි වස්සානි අවුරුදු 3ක් මේක කරොත් හරියට මේ කියපු විදියට දෙකෙන් එකක් එක්ක රහත් භවෙ එක්ක අනාගාමී. තිත්තතු භික්ඛවේ තීනි වස්සානි අවුරුදු 3ක් තැබේවා. යෝහිකෝච භික්ඛවේ චිම චත්තාරෝ සතිපට්ඨානෙ මේ සතර සතිපට්ඨානෙ ඒවං භාවය දේවසනේ අවුරුදු 2ක් වඩන්න මේ දෙකෙන් එකක් එක්ක රහත් භව එක්ක අනාගාමීත්වය. තිත්තතු භික්ඛවේ දේවසානි අවුරුදු 2ක් පැත්තකින් තැබේවා. යෝහිකෝච භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒක වස්සන් අවුරුද්දක් මේ කියපු විදියට වඩනවා නම් ඵල දෙකකින් එකක් එක්ක රහත් එක්ක අනාගාමී. තිත්තතු භික්ඛවේ ඒක වස්සං යෝහිකෝච භික්ඛවේ මේ චත්තාර අවුරුද්දක් පැත්තකින් තැබේවා මහණෙනි. එයා සත්ත මාසානි මාස 7ක් මේක වඩනවා නම් එක්ක අනාගාමී එක්ක රහත් එක්ක අනාගාමී. තිත්තතු බන්තේ සත්ත මාසානි මාස 7ක් පැත්තකින් තැබේවා. ච මාසානි එවම් භාවය මේ සතිපට්ඨානේ මේ විදියට වඩනවා නම් අර පාලෙන් දෙකෙන් එක අඩු කරගෙන තිත්තතු භික්ඛවේ ච මාසානි මාස 6ක් පැත්තකින් තැබේවා. පංච මාසානි මාස 6කින් මේක හරියට මේ කියපු විදියට වඩනවා නම් ඵල දෙකෙන් එකයි. තිත්තතු භික්ඛවේ පංච මාසානි යෝහිකෝච භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ භාවේය චත්තාරි මාසානි මාස 4කින් 4ක් මේ කියපු විදියට වඩනවා නම් අන්නයට අවබෝධය කරා යන්න පුළුවන් නැත්නම් අනාගාමී වෙනවා. තිත්තතු භික්ඛවේ චත්තාරි මාසානි 4ක් පැත්තකින් තැබෙ තීනි මාසානි මාස 3ක් මේක කරනවා නම් තීනි මාසානි පැත්තකින් මාස 3ක් පැත්තකින් කරන් ද්වේ මාසානි මාස 2ක් මේක වඩනවා නම් උඩට ගමු. ද්වේ මාසානි මාස 2ක් පැත්තකින් තැබේවා. මොකද්ද ඒක මාසං එක් මාසයක් වඩනවා නම් මෙන්න මේ ඵල ලැබෙනවා. තිත්තතු මාසෝ යෝහිකෝචි භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවේ අඩ මාසං සති දෙකක් අඩ මාසක් වඩනවා. තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ. ඔන්න ඊළඟට කියන තිත්තතු භික්ඛවේ අඩ මාසෝ භික්ඛවේ මහණෙනි තිත්තතු අඩ මාසෝ සති දෙකක් පැත්තකින් තැබේවා. යෝහිකෝචි භික්ඛවේ මහණෙනි යමෙක් වනා ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ මේ සතර සතිපට්ඨානේ ඒවං භාවය වෙන විදියකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට භාවේය වඩන්නේ නම් සත්තාහං දවස් 7ක් තස්ස දින්නම් පලානම් අඤ්‍යතරම් පලං පාටිකංකම් ඔහුට මෙන්න මේ ඵල දෙකෙන් එකක් කැමති විය යුතුයි. මොකද්ද? දිත්තේව ධම්මේ අඤ්ඤා දිටු දැහැමියේම අවබෝධයට පත් වීම කියන්නේ රහත් වීම. සතිවා උපාදිශේෂේ අනාගාමිතා උපාදිශේෂේ
අන්න කෙලෙස් ඉතිරි වුණොතින් අනාගාමිතයටපත් වෙනවා කියලා කියනවා. අන්න අවසන් කරනවා ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තන්ති ඉදමෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහණෙනි ඒ කායන මාර්ගයයි කියලා කියනවා මේ සත්තානං විසුද්ධිය සත්‍යයන්ගේ පිරිසිදු බව පිණිසද ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක පරිද්‍රවයන්ගේ ශෝක වැළපීම් වල ඉක්මවාලීම පිණිස දුක්ඛ දෝමනස්සනං අත්තංගම දුක් දොම්නස් වල අස්තංගමේ පිණිස ඥායස්ස අධිගමාය ඥායස්ස කියන්නේ ආර්ය මාර්ගයට බැස ගැනීම පිණිස නිබ්බානස්ස සච්චිකිරියාස නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසද පවතින එකම මාර්ගය මෙන්න මේයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරනවා. ඉදමෝච්ච භගවා ඊට පස්සේ කියනවා ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තන්ති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උච්ඡන්ති භාග්‍යතුන් වහන්සේ මෙහි අවසානයේදී පැහැදිලි කරනවා මෙන්න මේක තමයි මම දේශනා කරේ සතර සතිපට්ඨානය හැටියට ඒ කියන්නේ මා විසින් මේ පවසන ලද්දේ මේ කරුණ. යමක් පිළිබඳව පවසන ලද්දේද මා විසින් ඒ කරුණ පැවසුවේ මේ උදෙසාමයි කියලා පැහැදිලි කරනවා. ඉදමෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දන්ති. භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාව හමාර කරා දේශනා කරා භික්ෂුන් වහන්සේලා සාතිසය සතුටටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක ඒ භික්ෂුව භාග්‍යතුන් වහන්සේගේ වචනය සතුට සිතින් පිළිගත්තා කියලා සූත්‍රය අවසන් කරනවා. ওই විදිහට තමයි සතිපට්ඨාන පරිවර්තනයේ කටයුතු අවසන් වෙන්නේ. මොකද අවසන් ටික තමයි වේගයෙන් කරගෙන ගියා. එනිසා මාස කිහිපයක් මුළුල්ලේ සතිපට්ඨාන සූත්‍ර දීඝනිකායට අයිති සූත්‍ර දේශනාව මෙතනින් අමාර කරනවා. පින්වත් හැමෝම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සයන්ස්. තෙරුවන් සරණයි සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.